මේක තමයි හැදින්නේ මට එක එක කරන්න තියෙන. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කුලේට් කරන්න අපිට ප්‍රයෝජනයට ගන්න වෙනවා මේ වේරියේෂන් එක. හරි. වේරියේෂන් එක පාවිච්චි කරලා අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කුලේට් කරන්න යනවා. හරි. අර අපි පේපර් එකේ හදපු ගානේ ඊළඟට තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කුලේට් කරන්න. අපි එතනින් පටන් ගමු. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කුලේට් කරනකොට ඉස්සල්ලා මං කිව්වා අපි වේරියේෂන් එකෙන් තමයි පටන් ගන්න ඕනේ. වේරියේෂන් එකෙන් තමයි පටන් ගන්න ඕනේ. ඉස්සල්ලා වේරියේෂන් එක කැල්කුලේට් කරලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකට එන්න. එතකොට වේරියේෂන් එක oh both are similar terms. Oh deviation එකකින් risk එක both similar. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් and risk එක ඇනලයිස් කරන්න ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තව අපිට ඕන යොදා ගන්න පුළුවන් coefficient of variation එක. අර ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ තියෙන ප්‍රශ්න ඒකේ ගණනය කියන්නේ ඒ ප්‍රශ්න තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ ඒක වළක්වන්න තියෙන විකල්පය තමයි coefficient of variation. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් වේරියේෂන් එක කැල්කුලේට් කරලා තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකට අපි එන්න ඕනේ. වේරියේෂන් එක කැල්කුලේට් කරනකොට අපි කරන්නේ probability එක මල්ටිප්ලයිඩ් කරන්න ඕනේ. probability එක මල්ටිප්ලයිඩ් කරන්න ඕනේ return minus අපේ expected return එක. ඒ එක එක assets එකට අදාළ expected return එක අපි මේකේ බලය දෙකේ බලය තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මේක කැල්කුලේට් කරාට පස්සේ මේකට එන උත්තරේ අපි ස්ක්වයර් රූට් කරලා ඒ කියන්නේ මේ වේරියේෂන් අපි ගාන හදමුකෝ එතකොට තේරෙයි. එතන අපි ඉස්සෙල්ලා assets එකේ expected return එක කැල්කුලේට් කරා. එතකොට expected return එක කැල්කුලේට් කරපුවාම අපිට ආවා stock alpha වල stock alpha වල අපිට ආවා expected return එක 13.6ක් කියලා. expected return එක alpha වල 13.6ක් කියලා ආවා. stock beta වල අපිට expected return එක ආවා 12.1ක් කියලා. 12.1ක් කියලා ආවා. 12.1 stock beta. ඊට පස්සේ දැන් අපිට ඕනේ standard deviation එක calculate කරන්න. දැන් මේක කියනවා calculate the standard deviation of each asset කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම කරමු stock alpha වල standard deviation එක calculate කරන්න. standard deviation එක calculate කරන්න කලින් මේ stock alpha වල variation එක තමයි අපි calculate කරන් ඉන්න ඕනේ. එතකොට variation එක calculate කරන්න නම් අපි මෙහෙමයි කරන්නේ. stock අපි alpha ගමු ඉස්සෙල්ලාම. එතකොට මේකේ variation එක calculate කරනකොට මම කිව්වා ඉස්සෙල්ලාම probability එක තමයි ගන්න ඕනේ. stock alpha වල probability එක තියෙන්නේ. මෙතන probability එක තියෙන්නේ 0.3යි. 0.3යි probability එක recession එකකදී. මේක වැඩි කරන්න. ඒ කියන්නේ වැඩි කරනවා වරහන් දානවා. possible return එක stock alpha වල recession එකේදී possible return එක 8%යි. ඒක තමයි මෙතන මේ return කියලා දාලා තියෙන්නේ. return එක 8%යි. recession එකදී අපි ඒක අඩු කරන්න ඕනේ මේ expected return එකෙන්. expected return එක ආවයි අපිට alpha වල 13.6ක් කියලා. 13.6ක් කියලා expected return එක අපිට ආවා. ඊපස්සේ මේක වරහන් වල අපි මේකේ බලය දාන්න ඕනේ. power එක. ඊට පස්සේ ඔය අපි ගණනය කරේ recession එකකට අදාළව
මේ කොටස ගණනය කරේ. ඒ වගේම තමයි ස්ටොක් ඇල්ෆා වල growth එකකුත් තියෙනවා. growth එකට අදාළ probability එක තමයි 0.7 බිඳුව. 0.7 බිඳුව තමයි growth එකට අදාළ probability එක. මේ probability එක වැඩි කරන්න ඕනේ growth එකකදී stock alpha වල probability possible return එක තිබ්බේ 116ක් කියලා. 116ක් කියලා තමයි තිබ්බේ. එකෙන් අපි අඩු කරන්න ඕනේ අපිට ආපු expected return එක. expected return එක 13.6යි. 13.6යි. ඕකේ power එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. ඔය calculate කරොත් මේක සුළු කරන්න. සුළු කරලා calculate කරන එහෙම කරත් අවුලක් නැහැ. එතකොට මේ calculate කරොත් 0.3 වැඩි වෙන්න ඕනේ මෙතනට එන අගේ. හරි. මෙතනට එන අගයෙන් වැඩි වෙන්න ඕනේ. අපි calculate කරමු. 0.08න් අඩු වෙන්න ඕනේ 0.136ක්. 0.136ක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අපි power එක ගන්නෙ. power එක ගනිද්දී අපිට එන්නේ 0.3 මම මේ කැල්කියුලේට් කරන එකේ වැරද්දක් තියෙනවා කියන්න 0.031 කියලා. ප්ලස් මෙතන 0.7 තියෙන්නේ 0.7න් වැඩි වෙන්න ඕනේ 116න් අඩු වෙන්න ඕනේ 13.6. අඩු වෙලා ඒකේ පවර් එක තමයි ගන්න ඕනේ. 5.76 මෙතනට එනවා. 5.76ක් එනවා මෙතන මෙතන මම වැරද්ද දන්නේ නැහැ කියලා ආයි පොඩ්ඩක් ඉන්න. 13.6යි ස්ක්වෙයාර් රූට් එක මෙතනට එන අගය පොඩ්ඩක් බලලා කියන්න. ඔන්න ඔය කියන අගයන් ටික එකතු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන ගන්නකො 0.7 වැඩි කරන්න ඕනේ 5.76. එතකොට එනවා 4.0.02. මෙතනට යම් අගයක් එනවා කියන්නකො. මම කියන්නම් 3.0 මම හරියට මේ කැල්කියුලේට් කරේ නෑ. වෙලාව යන හින්දා කියන්නේ. මෙතන 3.138ක් ආවා කියන්නකො. ඊට පස්සේ කරන්න ඕනේ මේ දෙක එකතු කරන්න එක. එතකොට ආසන්න වශයෙන් 7.2ක් ආවා කියන්නකො ඔයාලට. ආසන්න වශයෙන් 7.2ක් ආවා. මේ ආවේ ඔයාලට වේරියේෂන් එක. හරි මම මේ වෙලාව යන හින්දා කැල්කියුලේට් කරගෙන ඉන්නේ නැහැ. හරියට කැල්කියුලේට් කරන්න. 7.2 බිඳුවක් ආවා. එතකොට එන්නේ මේ වේරියේෂන් එක. මොකද මේ ස්ක්වෙයාර් රූට් එක නෙමෙයි මේක පවර් එක තියෙන්නේ. එහෙනම් මේ වේරියේෂන් එක මේ ආපු 7.2 බිඳුව කියන වේරියේෂන් එකේ ස්ක්වෙයාර් රූට් එක අපි ගන්න ඕනේ. 7.2 බිඳුව කියලා. එතකොට මේක කැල්කියුලේට් කරාට පස්සේ තමයි මේකේ සුළු කරලා මේකට එන උත්තරේ තමයි හිතන්නකෝ 1.25ක් ආවා කියලා. එතකොට මෙන්න මේ එන උත්තරේ තමයි අපේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වෙන්නේ. හරි. ඒ වගේම තමයි අර ස්ටොක් B එකටත් කැල්කියුලේට් කරන්න. මේ කරපු විදිහටම තමයි. එතකොට අපි අර හැමතිස්සෙම රිටර්න් එකෙන් අඩු කරන්නේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක අර අපි කලින් හොයාගත්ත දේවල්. දැන් ස්ටොක් බීටා වලට එද්දී ස්ටොක් බීටා වල එක්ස්පෙක්ටඩ් රිටර්න් එක වෙන්නේ මේක. එතකොට මෙතනින් අඩු වෙන්නේ 12.1 මෙතනින් අඩු වෙන්නේ 12.1. හරි. එතකොට ස්ටොක් බීටා වල possible return එක තිබ්බේ මෙතන රෙසිෂන් එකක් වෙලාවේදී 17ක් එනවා මෙතනට. ඒ වගේම තමයි growth එකකදී possible return එක මෙතනට එනවා 10ක් කියලා. හරි. ඒ ටික කැල්කියුලේට් කරලා ගත්තාම ස්ටොක් බීටා වල variation එක එනවා. variation එකෙන් square root එක බලපුවාම අපිට standard deviation එක කැල්කියුලේට් කරන්න පුළුවන්. හරි මම වෙලාව යන හින්දා කැල්කියුලේට් කරන්නේ නැහැ. ඕක තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගැන තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක පාවිච්චි කරලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ අදහස තමයි මීන් එකෙන් කොච්චරක් ඒ කියන්නේ ඔය තියෙනවා measures of dispersion කියලා. ඒ කියන්නේ මම මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කතාව කියන්නම්. ඊළඟ දැන් කියන්නේ අනික එකත් එක්ක සම්බන්ධ වෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ඒ කියන්නේ ස්ට්‍රික්ස් එක කොහොමද මයින්නේ කියන එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හිතන්න ඔයා ස්ටොක් ඇල්ෆා වල
ස්ටොක් ඇල්ෆා. දැන් අපි කැල්කියුලේට් කරපු එක ස්ටොක් ඇල්ෆා A. ඒ කියන්නේ A වලින් තමයි පෙන්නේ. ඒ වගේ තමයි ස්ටොක් බීටා. ස්ටොක් බීටා B කියලා දාන්නම්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරපුවාම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරපුවාම ස්ටොක් ඇල්ෆා වල ඔයාලට ආවා කියලා හිතන්නකෝ 1.5 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක 1.5ක් ආව ස්ටොක් ඇල්ෆා වල කැල්කියුලේට් කරමු. ස්ටොක් බීටා වල 1.2 බිංදුවක් ආව කියලා හිතන්න බීටා වල. එතකොට අපි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දිහා බලලා අපිට රික්ස් එක, ඒ කියන්නේ රික්ස් එක වැඩි ඇසෙස්ට් එක මොකක්ද, රික්ස් එක අඩු ඇසෙස්ට් එක මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන්. හරි. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි නම්, ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හයි නම්, ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හයි නම් හයි රික්ස් එකක් තමයි දකින්න තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හයි නම් හයි රික්ස් එකක් දකින්න තියෙනවා. හයි රික්ස් එකක් දකින්න තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝ නම් ලෝ රික්ස් එකක් තමයි දකින්න තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝ නම් ලෝ රික්ස් එකක් තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් කියන්නේ මධ්‍යනේ ඉඳන් විචලන මධ්‍යනේ ඉඳන් අගයන් කොතරම් දුරට විචලනය වෙලා තියෙනවද කියන එක. මධ්‍යනේ ඉඳන් ඒ කියන්නේ මීන් වැලියු එකේ ඉඳන් කොච්චරක් ඈතට අගයන් විහිදිලා තියෙනවද කියන එක තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් කියන්නේ. හරි. එතකොට බලන්න අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් මයින්නේ රික්ස් එක. ඔන්න පොයින්ට් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් මයින්නේ රික්ස් එක. එක්ස්පෙක්ටඩ් රිටර්න් එකෙන් අපි මැන්නේ මීන් වැලියු එක. හරි. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් කියන්නේ මීන් එකේ ඉඳන් කොච්චරක් දුරට වේරියබිලිටි එකක් නැත්තම් විචලනයක් වෙලා තියෙනවද කියන එක තමයි මම හිතන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් කියන්නේ. හරි. ඒ වගේ අදහසක් තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් එන්නේ. දැන් බලන්න අපේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. ඇත්තට මේක කැල්කියුලේට් කරන්න බලන්න මෙහෙම අපිට දැන් මම මේක සම්බන්ධ කරන්න coefficient of variation එක. coefficient of variation. coefficient of variation ඒ කියන්නේ CV. හරි. coefficient of variation එක අපි ඇත්තටම කැල්කියුලේට් කරන්නේ මම මේක පැහැදිලි කරන්න තව කියන්නම්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හයි නම් හයි රික්ස් එකක් තියෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝ නම් ලෝ රික්ස් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ ඇසෙස් දෙකෙන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝ වෙන්නේ ස්ටොක් බීටා වල. හරි. මේක උපකල්පනයක් විතරයි, අර මම සංඛ්‍යාත්මක විදිහට ගත්තේ නෑ. ස්ටොක් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝ ඇසෙස්ට් එක තමයි ලෝ රික්ස් එකක් තියෙන්නේ. හයි ඇසෙස්ට් එකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් හයි නම් එතන හයි රික්ස් එකක් අපිට දකින්න පුළුවන්. coefficient of variation එකෙන් කියන්නේ ස්ටැට් වල නම් coefficient of variation එක කැල්කියුලේට් කරන්නේ අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අපි බෙදන්න ඕනේ මීන් එකෙන්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මීන් එකෙන් බෙදන්න ඕනේ. එතකොට මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් අපි කරන්නේ ෆයිනෑන්ස් වලදී රික්ස් එක මයින් එක. මීන් එකෙන් කරන්නේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක මනින එක. එක්ස්පෙක්ටඩ් රිටර්න් එක මනින එක. එක්ස්පෙක්ටඩ් රිටර්න් දැන් අපිට coefficient of variation එකෙන් එකට වඩා වැඩි අගයක් එනවනම් හිතන්න දෙක කියන අගය ආවා කියලා. coefficient variation එකට දෙක කියන අගය ආවා. ඒතකොට දෙක කියන අගය එන්න නම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි වෙන්න ඕනේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එකට වඩා. coefficient of variation එක දෙක කියන එක උත්තරේ එන්න නම් මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි වෙන්න ඕනේ මේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එකට වඩා. ඒ කියන්නේ අපේ එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපේ රික්ස් එක වැඩි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකට අපේ රික්ස් එක වැඩි අපේ රිටර්න් එකට වඩා. හරි. එතකොට අපේ රිටර්න් එකට වඩා රික්ස් එක වැඩි කියන්නේ ඒක රික්සි
ඇසෙට් එක. එතකොට හයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක් තියෙනවා නම් ඒ ඇසෙට් එකේ හයි රිස්ක් එකක් තමයි අපිට දකින්න පුළුවන්. හිතන්න කෝඑෆිෂන්ට් වේරියේෂන් එක 0.5 ආවා. 0.5 ආවා. එතකොට 0.5 උත්තරේ එන්න නම් කෝඑෆිෂන්ට් ඔෆ් වේරියේෂන් එකට අපේ රිස්ක් එක අඩු වෙලා අපේ රිටර්න් එක වැඩි වෙන්න ඕන. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් පෙන්නන්නේ රිස්ක් එක මේ දෙකෙන් පෙන්නන්නේ. එතකොට එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. හරි. මේ සූත්‍රයට අනුව තමයි මේ ඔක්කොම සංඛ්‍යා දාලා තියෙන්නේ. හරි. සූත්‍රයට අනුව. එතකොට මෙතනදි බලන්න අපේ එක්ස්පෙක්ටඩ් රිටර්න් එක හයි අපේ රිස්ක් එකට වඩා. එක්ස්පෙක්ටඩ් රිටර්න් එක වැඩි. එතකොට අපේ රිස්ක් එකට වඩා ඒ කියන්නේ එතන තියෙන්නේ අපේ ලෝ රිස්ක් එකක්. එතන ලෝ රිස්ක් එකක්. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝ නම් අපේ දකින්න තියෙන්නේ ලෝ රිස්ක් එකක්. හරි. ලෝ රිස්ක් එකක් තමයි දකින්න තියෙන්නේ. හැබැයි අපි මේ coefficient of variation එකට ආපුවාම coefficient of variation එකට ආපුවාම මෙතනදී coefficient of variation එක high නම් coefficient of variation එක high නම් coefficient of variation එක high නම් එතනදී අපිට high risk එකක් දකින්න පුළුවන්. high risk එකක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි coefficient of variation එක low නම් coefficient variation එක low නම් එතන low risk එකක් තමයි දකින්න තියෙන්නේ. low risk එකයි තමයි දකින්න තියෙන්නේ. මේ low risk එකක් කියලා කියන්නේ මේ expected return එකට සාපේක්ෂව. හරි. expected return එකට සාපේක්ෂව risk එක අඩු නම් එතකොට එතනදී තියෙන්නේ coefficient variation එක low. ඒ නිසා low risk එකක්. මෙතනදී expected return එකට සාපේක්ෂව අපේ risk එක වැඩි. ඒ නිසා අපේ coefficient of variation එක වැඩි. ඒ නිසා තියෙන එතන high risk එකක්. හරි. ඔන්න ඔය විදිහට තමයි මයින්නේ අපි coefficient of variation එක. හරි. ඔන්න ඔය විදිහට මයින්නවා. ඇත්තටම coefficient of variation එකෙන් නෑ මගේ පස්සේ කියන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි දැන් අපි මයින්න ඕනේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකත් high නම් high risk එකක්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ මයින්නේ අපි risk එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අපි මිනුම් කරන්නේ risk එක. risk එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක high කියන්නේ high risk එකක් තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක low කියන්නේ එතන low risk එකක් තියෙනවා. අපි ඊට පස්සේ coefficient of variation එකට ආවා. coefficient of variation එකේදී අපි ඒක මයින්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අපේ mean value එකෙන් බෙදනවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් අපිට පෙන්වන්නේ risk එක. financial assets එකේ risk එක. අපිට mean එකෙන් පෙන්වන්නේ අපේ expected return එක. coefficient of variation එක එකට වඩා වැඩි අගයක් වෙනවා කියන්නේ සාමාන්‍ය දෙක වගේ අගයක් වෙනවා කියන්නේ expected return එකට වඩා අපේ risk එක වැඩි. ඒ නිසා coefficient එක වැඩි. coefficient එක වැඩි කියන්නේ ඒක high risk asset එකක්. ඒ වගේම තමයි coefficient of variation එක low කියන්නේ එකට වඩා අඩු වගේක් කියන්නේ අපේ expected return එක high අපේ risk එකට වඩා. එතකොට coefficient එක low කියන්නේ එතන තියෙන්නේ lower risk එක. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මිනුම් කිරීම කරන්නේ ඕක. ඊළඟට තියෙන්නේ පෝර්ට්ෆෝලියෝ එක රිටර්න් එක කැල්කුලේට් කරන්න. පෝර්ට්ෆෝලියෝ එක රිටර්න් එක කැල්කුලේට් කරන්න. පෝර්ට්ෆෝලියෝ එක රිටර්න් එක කැල්කුලේට් කරන එක නම් 2020 පේපර් එකේ ඇවිල්ලා තිබ්බේ නෑ. අර සර් හදපු ගානක් මම අරන් ඒකෙන් හදන්න. හරි. මම ඊට කලින් තව දෙයක් කියලා ඉන්නම් මේකටම සම්බන්ධ නිසා කියලා ඉන්නවා. මේ coefficient variation එකටයි standard deviation එකටයි සම්බන්ධ නිසා මම ඒක කියලා ඉන්න. අපේ ස්ලයිඩ් එකේ තියෙනවා ස්ලයිඩ් නම්බර් 16. ඒ කියන්නේ risk and return එකේ ස්ලයිඩ් නම්බර් 16 මෙන්න මේ වගුවක් දීලා ඒක තියෙනවා security පළවෙනි එකේ column එකේ security තියෙනවා. security A, security B සහ security C කියලා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා return එක. return එක දීලා තියෙනවා. දැන් A වල return එක 106යි, B වල return එක 110යි සහ C වල return එක 118යි කියලා. ඊට පස්සේ standard deviation එක අපිට දීලා තියෙනවා. standard
ඩීවියේෂන් එක අපි දීලා තියෙනවා A වලට 107යි B වලට 113යි C වලට 121ක් කියලා. C වලට 121ක් කියලා. එතකොට මේ ඇසෙස් තුනෙන් රික්ස් අඩුම ඇසෙස් එක බැලුවොත් අපි රික්ස් අඩුම ඇසෙස් එක බලන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝම ඇසෙස් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලෝම ඇසෙස් එක විදියට සලකන්න ඕනේ මෙතන 107 කියනාගේ. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකට අනුව නම් ලෝ රික්ස් එකක් තියෙන්නේ A කියන සිකියුරිටි එක තුල. හයි රික්ස් එකක් තියෙන්නේ C කියන සිකියුරිටි එකට අනුව. C කියන සිකියුරිටි එකට අනුව. හැබැයි අපි මං කිව්වා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක රික්ස් එක ගැන හොඳ මෙෂර් එකක් දෙන්න නැති වෙලාවක අපිට විකල්පයක් තියෙනවා පාවිච්චි කරන්න. ඒක තමයි coefficient of variation. coefficient of variation. ඒතර coefficient of variation එක calculate කරන්නේ අපේ standard deviation එක අපි බෙදුවා අපේ mean value එක. mean value එක කියන්නේ expected return එක. ඒතර මෙතන return එක තියෙනවා standard deviation 107යි return එක තියෙනවා 110යි. ඒතකොට 107 106න් බෙදපුවාම අපිට එනවා 1.16ක් කියලා. 1.16ක් කියලා එනවා A security එකට අදාළ. ඊට පස්සේ B security එකට අදාළ බැලුවොත් 113 110න් බෙදන්න ඕනේ. එතකොට එනවා 1.3ක් කියලා. C security එකට අදාළ බැලුවොත් 1.1ක් කියලා එන්නේ. එහෙනම් correlation of variation එකට අනුව බැලුවොත් coefficient of variation එකට අනුව බැලුවොත් අපි risk low risk assets එකයි high risk assets එකයි මොකක්ද කියලා දැන් බලන්න මෙතනදී low risk එකක් තියෙන. ඒ කියන්නේ coefficient එක low නම් low risk එකක් තියෙන්නේ. මෙතන coefficient එක low වෙන්නේ මේ C කියන security එකේ. ඒ කියන්නේ අඩුම risk එකක් තියෙන්නේ මේ C කියන security එකේ. low risk එකක් තියෙන්නේ. coefficient of variation එකට අනුව high risk එකක් තියෙන්නේ මේ B කියන security එකේ. high risk එකක් තියෙන්නේ B කියන security එකේ. හරි. B කියන security එකේ තමයි high risk එකක් දකින්න පුළුවන්. එහෙනම් standard deviation එක අනුව බලද්දී සහ coefficient of variation එක අනුව බලද්දී අපිට high risk එක වෙනස් වෙනවා. අර මේ මිනියුම් දෙකෙන් වෙන වෙනම බලද්දී. හරි. ඔන්න ඔය විදිහට තමයි හඳුනගන්නේ. ඊට පස්සේ අපි යන් portfolio එක expected return එක calculate කරන්න. මම මේක මකන්න ප්‍රශ්නයක් තියෙනවා. portfolio මෙතන දීලා තියෙන expected return කියලා. ඒක සර් හරිය දීලා නැහැ. එතනට එන්න ඕනේ expected return කියලා. portfolio විතර මම ඒක පොඩ්ඩක් බලන්නම් බා. හරි. මම මේක මකනවා. portfolio එක අපි expected return එක calculate කරමු. portfolio එකක් කියන්නේ assets combination වල එකතුවක්. හිතන්න සිංහලෙන් කියනවා ආයතන කලබක් කියලා. හරි.